අද අපි කියලා දෙන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයිති අවිජ්ජා සූත්‍රය. අවිද්‍යාව හටගන්නේ කොහොමද? අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාවේදී මූලික අවධානය යොමු කරලා තිබෙන්නේ. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයක තමයි මේ සූත්‍රය දේශනා කළා තියෙන්නේ. එදී බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට රැස් වෙච්ච ස්වාමින් වහන්සේලාට ආමන්ත්‍රණය කළා ප්‍රකාශ කරනවා. පුරිමා භික්කවේ කෝටි න පඤ්ඤායති අවිජ්ජාය. මහණෙනි, මේ අවිද්‍යාවේ පෙර කෙලවර ආරම්භක ස්ථානයක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඊතෝ පුබ්බේ අවිජ්ජා නාහෝසි. මෙන්න මෙතනට කලින් මෙතන ඉඳලා ඉස්සරහට අවිද්‍යාව තිබුණේ නැහැ. අවිද්‍යාව හටගත්තේ මෙතන ඉඳලායි කියලා නිශ්චිතව තැනක් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව හටගත්තේ මෙන්න මේ පස්සේ කියලා. අත පච්චා සම්භවීති. මෙන්න මෙතනට කලින් මේක තිබුණේ නැහැ. මෙතනින් පස්සේ තමයි මේක හටගත්තේ කියලා එහෙම නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ අවධානය කරනවා. ඒ වුණාට අතච පන පඤ්ඤායති ඉදප්පච්චය අවිද්‍යාව. මෙහෙම කියන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ හේතු කරගෙන අවිද්‍යාව හට ගන්නවා කියලා හේතු ප්‍රත්‍ය වශයෙන් කරුණු පැහැදිලි කරන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට අවධාරණය කළා. ඉතින් මේ සත්වයා කෙලෙස් සහිතව මේ දීර්ඝ සංසාරේ ගමන් කරන සත්වයාට බුදුරජාණන් වහන්සේ මග කියලා දුන්න කොහොමද මේ කෙලෙස් නැසලා මේ සංසාරයෙන් ඈතර වෙන්නේ කියන කාරණය. ඉතින් මා කැමති අපේ පූජනීය මිරහවති පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් මූලිකව දැනගන්න අපේ හාමුදුරනේ මේ සංසාර ස්වභාවය මොන වගේ එකක්ද? ඇයි සත්වයා මෙතරම් මේ දීර්ඝ සංසාරයක ඉපදි මෙරි ගමන් කරන්නේ මොන වගේ හේතුවක් නිසාද කියන එක අපි ඉස්සෙල්ලා අපේ ප්‍රේක්ෂක පින්වතුන්ට අවධානය කරගමු. තෙරුවන් සරණයි. අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අපේ පූජනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට මේ අවිජ්ජා සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ සසර ගමනක් ඒ වගේම සසර ගමන නවත්වන පිළිවෙලක් දේශනා කරලා තියෙනවා. ඇත්තටම අපි හැමෝම මේ අනවරාග්‍ය සංසාරේ ඉපදී මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ අද මේ සූත්‍රයේ නම සඳහන් ඒ අවිද්‍යාව නිසා. එහෙම. තරම අවිද්‍යාවයි තණ්හාවයි දෙක නිසා තමයි අපි හැමෝම මේ දීර්ඝ සංසාරේ මේ විදිහට ඉපදී මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජා නිපත තංවරා. කෙනෙක් පහලටම ඇදලා දානවා නම් ඒ ඇදලා දාන බලගතුම දේ තමයි අවිද්‍යාව. එහෙම. දැන් ගත්තාම විද්‍යා කියන්නේ අවිද්‍යාව කියන එක අනිත් පැත්තනේ. එහෙම. ඒ ලෞකික වශයෙන් ගත්තත් කෙනෙක් උඩට මුස්සලා තියෙන තැන තමයි විද්‍යාව. මේ ලෞකික ජීවිතේ අපි ගත්තොත් ශක්විති රජ වෙන්නේ මෙන්න මේ විද්‍යාව නිසා. එහෙම. හැබැයි ඒකේ අනිත් පැත්ත මේ අවිද්‍යාව නිසා තමයි අවීචි මහා නරකයේටම පතුලටම දාන ප්‍රධානම බලවේගය තමයි මේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියන එක අපේ බෞද්ධ පින්නතුලා ඉතා හොඳින් දන්නවා. අවිද්‍යාව කියලා කියන්නේ දුකට හේතුව නිවන, ඒ වගේම ඒ නිවන සාක්ෂාත් කර ගැනීමට වැඩි යුතු මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනවබෝධය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙමනම් මේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේකේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ. ඒකෙන් අපට තේරෙනවා අපි හැම දිනාම මේ සැරිසරන මේ සසර ගමන මොන තරම් සංකීර්ණ
ව්‍යාකූල ගමනක්ද කියන එක අපට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. මොකද මේකේ ආරම්භක කෙලවරක් මෙන්න මෙතනින් පටන් ගත්ත මෙතනින් අවසන් වෙනවා. එහෙම හොයන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ස්වාමීන් වහන්සේ මම හිතනවා ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයට ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්න ඇති කියලා. එහෙම අපේ හඳුරන්නේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුක්ත දේශනාවේදී පැහැදිලි කරනවනේ පැහැදිලිවම අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හාය සංයෝජනානං සන්ධාවතං සංසාරිතං ආදී වශයෙන් පැහැදිලි කරන අපේ හාමුදුරු මුලින් පැහැදිලි කළාසේ මේ සත්වයා දිගින් දිගට සංසාරේ සැරිසරන්න හේතු දෙකක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාවෙන් වැසී සිටීම. අවිජ්ජා නීවරණානං සත්තානං. ඊළඟට දෙවෙනි කාරණාව තමයි තණ්හාය සංයෝජනානං. තණ්හාවෙන් මේ සසරට තියෙන බැඳීම. ඒතර අවිද්‍යාවෙන් වැසුණ කෙනා කල්පනා කරනවා මේ සසර පැවැත්ම හොඳයි කියලා. ඒ කියන්නේ සසර දුකයි කියලා යාට වැටහෙන්නේ නැහැ. ඒක තමයි එක අවිද්‍යාවක්. ඒ දුකට හේතුව මොකක්ද කියලා එයා දන්නේ නැහැ. ඒක එක අවිද්‍යාවක්. ඒ දුකට හේතුව නැති කරන්න ක්‍රමයක් තියනවද? ඒ හේතුව නැති කිරීමක් තියනවද කියලා දන්නේ නැහැ. අන්න ඒ තමයි අවිද්‍යාව කියලා. එතකොට ඒ අවිද්‍යාව මුල් කරගෙන එයා හිතනවා මේ සසර පවතින එක හොඳයි. මේ පංචස්කන්ධයේ සසරට තියලා බඳින එක හොඳයි. සසර දිගින් දිගට ඇවිදින එක හොඳයි කියලා කල්පනා කරලා තණ්හාවෙන් උපාදානෙන් බැඳිලා මේ දීර්ඝ සංසාරයට වැටෙනවා. ඉතින් අවිජ්ජා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අවිද්‍යාව පදනම් කරගෙන සත්වයා දිගින් දිගටම සංසාරයේ ගමන් කරන හැටි සහ සත්වයෙකුගේ හිත තුළ අවිද්‍යාව ඇතිවන්නේ කොහොමද කියන කාරණාව. එහිදී උන්වහන්සේ අවධාරණය කරනවා වචනයක් ආහාර කියලා වචනයක්. අපි දන්නවනේ සාමාන්‍යයෙන් අපි ආහාර කියලා කියන්නේ පැවැත්ම සඳහා භාවිතා කරන දේ. ආහාර කියන වචනේ වචනාර්ථය ගත්තොත් ආහාරති කියලා කියන්නේ ළඟට ගන්නවා කියන එකයි. අපහරණය කියන්නේ ඉවත් කරන එක, ආහාර කියලා කියන්නේ ළඟට ගන්න එක. එතකොට සත්වයාගේ පැවැත්ම සඳහා ළඟට ගන්න දේවල් වලට තමයි ආහාර කියලා කියන්නේ. එතකොට එක එක ධර්මතාවලත් පැවැත්මට එක එක ධර්මතා උපකාර වෙනවා. ඒ නිසා ඒ ධර්මතා ඒ වාට ආහාර වෙන හැටි මේ සූත්‍රයේදී අවධානය කළ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අකුසල පැත්ත වර්ධනය වෙමින් අකුසලය පවත්වා ගන්නට ඒ ධර්මතා ආහාර වෙන්නේ කොහොමද කියන එක කරුණු මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. කාල වේලාව නැති නිසා අපි ගැන සාකච්ඡා කිරීම පසෙකට තබා මේ සසරින් නිදහස් වීම සඳහා අවශ්‍ය කරන කුසල මාර්ගය වර්ධනය කිරීමට අපි ලං කරගත යුතු කාරණා පිළිබඳව කරුණු පැහැදිලි කර දෙන්නයි බලාපොරොත්තු. විද්‍යා විමුක්තිය සාධනය කරගෙන අවිද්‍යාව නැති කරලා දැමීමට අපි අනුපිළිවෙලින් සැකසිය යුත්තේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ මේ අවිජ්ජා සූත්‍රයේදී සඳහන් කරනවා මේ සද්ධර්ම ශ්‍රවණය කියන එක බොහෝම වැදගත් කාරණාවක් හැටියට. ඒ සද්ධර්ම ශ්‍රවණයට ආහාර වන්නේ සත්පුරුෂ සංසේවනය කියන එක. මෙන්න මේ කාරණා දෙක පදනම් කරගෙන කොහොමද කෙනෙක් තමන්ගේ මේ අධ්‍යාත්මික සංවර්ධනය පිණිස මේ කෙලෙස් නැති කිරීමේ මාවතේ ඉදිරියට ගමන් කිරීම ආරම්භ කරන්නේ කියන එක අපි ප්‍රේක්ෂක පින්නතුන්ට පැහැදිලි කරලා දෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔය ප්‍රශ්නෙට එන්න කලින් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ අර සිහිපත් කරපු මේ සසරට කැමැත්තෙන් ඇලීම සම්බන්ධ වචනයක් ප්‍රකාශ කරන්න මම කැමතියි. ඒතර මේ ධර්මයේ තියෙනවා චන්දරාගය කියලා වචනයක්. එහෙමයි. ඡන්දය කියන්නේ ඉතින් කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. අපිට මේ සසරෙන් ගැලවෙන්න බැරි ස්වාමීන් වහන්සේ අපි කැමැත්තෙන් මේකට අපි ඇලිලා ඉන්නේ. කැමැත්තෙන් ඉන්න නිසා තමයි මේ ගලවන්න අමාරු. අකමැත්තෙන් බැඳිලා ඉන්නවා නම් කොහොම හරි ගලව ගන්න පුළුවන්. එහෙමයි. දැන් මේක ලොකුම ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ මේ අනාදිමත් සංසාරයේ සැරිසරන ඕනම සත්වෙ මොනතරම් දුකක් වින්දත් කැමැත්තෙන් තමයි ඒකට ඇල්ලා ඉන්නේ. ඉතින් කැමැත්තෙන් ඇල්ලා ඉන්නකොට
ගලවන්න පුළුවන් කමක් නැහැ. එහෙයි. එහෙමනම් ඒ කැමැත්තෙන් ඇල්ලා ඉන්න ස්වභාවය නැති කරගන්න අපිට ධර්මඥානය අත්‍යවශ්‍යයි. ධර්මඥානයක් නැතුව මේ ගැළවිල්ලෙන් මේ පැටලවිල්ලෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙයි. එහෙමනම් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ යොමු කරපු ප්‍රශ්නය ගැන කල්පනා කළොත් අපිට මේ සසර ගමනින් ගැලවෙන්න මේ අවිද්‍යා සූත්‍රයට අනුව අංක 1ට අවශ්‍ය කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. දැන් මේ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරන බණහන බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් හැමදාම මේ කල්යාණ මිත්‍රයා ගැන අහනවනේ කියලා හිතෙන්නත් පුළුවන්. එහෙමයි. හැබැයි ඒ හැමෝම හිතන්න ඕන අපේ බුදුරජාණන් වහන්සේ දවසට දෙවතාවක් මේ කල්යාණ මිත්‍රයා දුර්ලභයි කියලා භික්ෂුන් වහන්සේලාට දවසට දෙවතාවක් මේ අපි වගේ මන්ද ප්‍රඥාවක් තියෙන අයට නෙවෙයි සරියුත් මුගලන් ආනන්ද කාශ්‍යප ආදී මහා සංඝතලයට තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ හැමදාම සුගතවාදයේදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ සත්පුරුෂ ආශ්‍රය දුර්ලභයි කියලා උන්වහන්සේ හැමදාම දේශනා කරනවා. එහෙනම් අපි වගේ මන්ද ප්‍රඥාවක් තියන අයට මම හිතන්නේ මේක තප්පරෙන් තප්පරේ ඇහෙන්න ඕන. ඒ තරම්ම වටින දෙයක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. මම හැමදාම කියන දෙයක් අපි දෙනම ගත්තොත් අද අපි දෙනම මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පුරන්නේ. ඒ වගේ මේ විදිහට ධර්ම සාකච්ඡා කරන්නේ. ඒ වගේම අපි බණ කියන්නේ මහානදම් පුරන්නේ. අපේ ජීවිතේ අපි ආපස්සට ගිහිල්ලා බැලුවොත් අපිට කවුරු හරි කල්යාණ මිත්‍රෙක් අපිට පිහිට වෙලා තියෙනවා. ඒක අපි දෙනමම දන්නවා. මට කවුද මේ ගමනට පිහිට වුනේ කියලා. එක අසත්පුරුෂ ආශ්‍රයක් ලැබුණා නම් අපි දෙනමම අද මෙතන නැහැ. එහෙනම් කොහේ ඉඳීද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සසර ගමන නවත්වන්න අත්‍යවශ්‍ය සාධකය. ප්‍රධාන සාධකය. මේ කල්යාණ මිත්‍රයා ගැන පින්නතුල හොඳට අහලා තියෙන නිසා අපි වැඩි කරුණු කියන්න මම හිතන්නේ. එහෙම අපි හන්නේ දැන් පොඩ්ඩක් මෙතෙන්දී මට මැදිහත් වීමට අවසර සමහර අය අපිට ඇහිලා තියෙනවා අපේ සමාජයේ ගොඩක් කියනවා එයා මගේ කල්යාණ මිත්‍රයා ඕන රණ්ඩුවකට මංගාව ඉන්නවා දුකේදී සැපේදී එයා මංගාව ඉන්නවා මට කවුරු හරි මොනවා හරි කිව්වොත් එයා තමයි ඉස්සෙල්ලාම විරුද්ධ වෙලා ගිහිල්ලා එයාට මේ පාඩමක් උගන්වන්නේ ඔය ආදී වශයෙන් මේ ටිකක් තද බල චරිත වුණත් එහෙම නැත්නම් මේ රණ්ඩුවට බර අය වුණත් හඳුන්වනවා කල්යාණ මිත්‍රය කියලා. කල්යාණ මිත්‍රයෙකුගේ ලක්ෂණ අපි කොහොමද හඳුනගන්නේ? ඕන රණ්ඩුවකට එන්නේ ආපු පළියටම කල්යාණ මිත්‍රෙක් විය හැකිද අපි හඳුනන්නේ? නෑ එතන ඇත්තටම අපි අය ඒ වචනේ වර්ධවා තේරුම් අරගෙනයි තියෙන්නේ. එහෙම දුකේදී සැපේදී අපි හිතමු ගිහි ජීවිත ගත කරන අයට මුදල් හදල් එහෙම අඩු වෙනවා. ඒ වගේ අවස්ථාවකදී උදව්පදව් කරන අය ඉන්නවා. ඒ කියපු විදිහට රණ්ඩුවකදී එහෙම ඉස්සරහට යන අයත් ඉන්නවා. ලෙඩේදී දුකේදී පිහිට වෙනවා. ඒ විදිහට පිහිට වෙනවා. එතකොට ඒ වගේ අය කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. හැබැයි ඒ මිත්‍රයෝ. එහෙමයි. හොඳ මිත්‍රයෝ. හැබැයි මේ කල්යාණ මිත්‍ර කියන නම ඒ අයට දාන්න පුළුවන් කමක් නැහැ. මොකද එහෙම උදව් කරන අය සමහර වෙලාවට අපිව වැරදි මාර්ගයේ යොදවන්න පුළුවන්. මත්පැනට යොමු කරන්න පුළුවන්. ඊළඟට අනිත් වැරදි වලට යොමු කරන්න පුළුවන්. ඒ නිසා එහෙම උදව්පදව් කළා කියලා ඒ අය කල්යාණ මිත්‍ර නාමයෙන් හඳුන්වන්නේ නැහැ. ඒ අය හැබැයි ඉතින් සාමාන්‍ය ජීවිතය ගත කරනකොට ඒගොල්ලෝ ඉතින් මිත්‍රයෝ. එහෙමයි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම තමන් ඇසුරු කරන කෙනා තද මසුරු කෙනෙක් නම් කල්යාණ මිත්‍රයා හීන් නූලේ ක්‍රමානුකූලව තමන්ගේ යාළුවා ත්‍යාගවන්තයෙක් බවට පත් කරන්න පාර කපනවා. එහෙමයි. තමන් ඇසුරු කරන මිත්‍රයා දුස්සීලයි නම් ශික්ෂාපද පහම බැරි නම් ශික්ෂාපදේ හරි මෙයාගේ ජීවිතයට උරු කරනවා. එහෙමයි. ඊළඟට තමන් ඇසුරු කරන කෙනා බණහඬ කැමති නැත්නම් කොහොම හරි බහුසුත්තේක් කරන්න බණහඬ යොමු කරනවා. එහෙමයි. මේ විදිහට
සෑම ಗುಣධර්මයකටම යොමු කරන්නේ ඇත්තට මෙන්න මේ කල්යාණ මිත්‍රයා. එහෙයි. ඉතින් මේ කල්යාණ මිත්‍රයා ගැන කතා කරන්න ගියොත් ඇත්තටම අපිට මේ කාලේ මදි වෙනවා. මොකද සූත්‍ර දේශනා රාශියක් තියෙන අපේ ස්වාමීන් වහන්සේටත් හම්බෙලා ඇති. සූත්‍ර පිටකයේ කියවනකොට අපි සූත්‍ර 100ක් කියවුවොත් අනිවාර්යයෙන්ම සූත්‍ර 30ක 40ක කල්යාණ මිත්‍රයා සඳහන් වෙලාම තියෙනවා. එහෙමයි. අපේ හඳුරන්නේ මට මතකයි කල්යාණ මිත්‍ර ලක්ෂණ ගැන සඳහන් කරන එක සූත්‍රකේ අපේ හඳුර දැන් කරුණු කිහිපයක්ම සඳහන් කළා. කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. තුනුරුවන් කෙරෙහි විශ්වාසය තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ට බොහොම ලැබිව කරුණු අවබෝධයෙන් යුතුව සලකනවා. එතකොට ඒ අනුව බැලුවොත් තුනුරුවන් විශ්වාස කරන තුනුරුවන් අදහන තුනුරුවන් අනුගමනය කරනවා නම් කල්යාණ මිත්‍රයා කල්යාණ මිත්‍රයෙක් සිටිය හැකි සම්බුද්ධ ශාසනයක පමණයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්වාස කරන කෙනා, ඒ ධර්මය අනුගමනය කරන කෙනා, ඒ වගේම ඒ අනුගමනය කරන ආර්ය මහා සංඝ රත්නය පිළිගන්න උන්වහන්සේලා අනුගමනය කරන කෙනා, ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනා අනිවාර්යයෙන්ම බෞද්ධයෙක්. එහෙනම් බෞද්ධයෙකුට පමණයි කල්යාණ මිත්‍රෙක් වී හැක්කේ කියන එක අපි අවධානය කරගන්න ඕන. ආම්දුරු මතක් කළ විදිහට අනිත් ආගම්වල ඕනෑ තරම් හොඳ යාළුවෝ ඉන්න පුළුවන්. දුකේදී සැපේදී පිහිට වෙන උදව් උපකාර කරන අය ඉන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රයෝ සිටින්නේ මේ ශාසනය තුල විතරයි. ඒතර කල්යාණ මිත්‍රයා තමන් තුළ ශ්‍රද්ධාව ඇති කර ගන්නවා වගේම අන් අයටද ශ්‍රද්ධාව ජනිත කරන්න වෙහෙසෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයා තමන් තුළ සීලය පුහිටවනවා වගේම තමන් සිල්වන්ත වෙනවා වගේම අන් අයටත් එක සිල්පදේ හරි පුරුදු කරන්නට වෑයම් කරනවා. කල්යාණ මිත්‍රයා ත්‍යාගී ගුණයෙන් යුක්ත වෙනවා වගේම අන් අයටත් දීම පුරුදු කරනවා. කල්යාණ මිත්‍රයා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම අන් අයටත් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසනවා. එතකොට මේ දායක පින්නතුන් මිට දායකත්වයේ දරන පින්නතුන් මේ සිද්ධ කරන්නේ ඊටාම හොඳ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවක්. ඊළඟට කල්යාණ මිත්‍රයාගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි සම්මා දිට්ඨියෙන් යුක්තයි. තමන් විතරක් සම්මා දිට්ඨියෙන් ඉඳලා හරියන්නේ අනිත් අයට සම්මා දිට්ඨිය පහළ කරවනවා. එතකොට මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න හේතුවක් තමයි අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් කරන සම්මා දිට්ඨියට හේතු වෙන අංග දෙකක් තියෙනවා. පරතෝ ഘോഷේ යෝනිසෝ මනසිකාර. එතකොට පරතෝ ഘോഷේ කියන්නේ මේ විදිහට අසා ඇති කරගන්න ලබන දැනුම. එතකොට කල්යාණ මිත්‍රයෙකුගෙන් තමයි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවකාශ තියෙන්නේ. කල්යාණ මිත්‍රයෙක් නැති තැන දැන් බුදුරජාණන් වහන්සේ නැමැති අසහාය කල්යාණ මිත්‍රයා ලෝකේ පහළ වුණේ නැත්නම් අපිට මේ නිර්මල ධර්මය අහන්නට අවකාශ ලැබෙන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කළේ ඒ ධර්මය අහලා ශ්‍රාවක සංඝයා බිහි වුණා. ඒ තුලින් විවිධ කල්යාණ මිත්‍රයෝ පහළ වුණා. ඒ කල්යාණ මිත්‍රයන් හරහා අද දක්වාම අපිට මේ ධර්මය මෙලෙසින් පවත්වාගෙන ඇවිත් තියෙනවා. අපි හාඳුරන්නේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයට අත්‍යවශ්‍යයි නේද? කොහොමද මේ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව අපි විග්‍රහ කරගන්නේ? ඇත්තටම අද පොසොන්පුර 15ක් පොහොව දවස නිසා මේ මිහිඳු මහරහතන් වහන්සේගේ පියතුමාගේ චරිතාපදානයට අපි පොඩ්ඩක් ගියොත් එහෙමයි. අපිට මේ සද්ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකමත් කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන වටිනාකමත් හොඳට පැහැදිලි වෙනවා. එහෙමයි. දැන් අශෝක අධිරාජ්‍යය කියලා කියන්නේ මුළු ಭಾರತයේම එක්සේසත් කරපු මහරජ කෙනෙක්. ඒ වගේම එතුමා මහා යුද්ධයක් කාලිංග යුද්ධය ගැන කියනකොට අදත් පොතපතේ කියවනකොට මහා බියක් ඇති වෙනවා. එහෙමයි. ඒ තරම් විශාල යුද්ධයක්. ඉතින් මේ යුද්ධය පවත්වලා තමන්ගේ ගෙදර උඩුමහන්තලයට වෙලා දැනිල්ලයක් කරන් පවන් සුවඳමින් හිටියා මේ අශෝක අධිරාජ්‍යය. මොකද මොනතරම් මුළු ಭಾರತයේම එක්සේසත් කළත් තමන්ගේ හිතට මහා පීඩාවක්. ඕනම කෙනෙකුට එහෙමයි. තමන් මොනතරම් අධර්මයෙන් ධනෙ හම්බ කළත් තමන්ගේ හිතට මහා වදයක් බවට පත් වෙනවා. අර ලෝවැඩ සංග්‍රහයේ සඳහන් වෙන විදිහට කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. අන්න ඒ විදිහට. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ රජුරු නොඑක් ශාස්ත්‍රුන් වහන්සේලා ළඟට ගියා. ඉතින් ප්‍රතිඵලයක් නැහැ.
අන්තිමට රජවාසල මිදුල මැදින් වඩිනවා දැක්ක හත්හැවිදිරි කුඩා ස්වාමීන් වහන්සේ නමක්. ගමනින් සාන්ත උත්තමෙක් පැවැත්මෙන් සංවර උත්තමෙක් ඒ තමයි නිග්‍රෝධ මහරහතන් වහන්සේ. දැක්ක ගමන් රජතුමා පැහැදුනා රජවාසලට ආරාධනා කළා. මේ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ සුදුසු ආසනයක් බලලා වාඩි වෙන්න. මේ කුඩා හාමුදුරුව වයසින් අවුරුදු 7යි. නමුත් රජතුමාගේ සිංහාසනයේම වාඩි වුණා. එහෙම වාඩි වෙන උන්වහන්සේ කල්පනා කළා රජතුමා මට කිව්වා සුදුසු ආසනයක් බලලා වාඩි වෙන්න කියලා. ඉතින් තපසින් ගුණයෙන් නුවණින් මම තමයි වැඩි හිටියා කියලා සිංහාසනයේම වාඩි වුණා. රජුරුව තවත් පැහැදුනා. මගේ මේ සිංහාසනේ මගේ දේවින් වහන්සේවත් දරුවවත් කිසිම කෙනෙක් වාඩි වෙලා නැහැ. නමුත් මේ කාත් කවුරුත් නැති හිස මුඩු ගාපු මේ ශ්‍රමණයන් වහන්සේ මගේ සිංහාසනයේම වාඩි වුණා. ඉතින් ලොකු පැහැදීමක් ඇති කරගෙන කෝටි 150ක් 200ක් පමණ ජනතාවට නායකත්වයේ දීපු අශෝක අධිරාජ්‍යයා අර කුඩා ස්වාමීන් වහන්සේගේ පාළඟ වැඳ වැටිලා කිව්වා මට පිහිට වෙන්න. අපි හන්නේ රජතුමා බොහොම බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන නේද? අද කාලේ නම් රජ කෙනෙකුගේ පුටුවේ වාඩි වුණාම බොහොම උදහසට ලක් වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම එතුමා බොහොම ඥානවන්ත කෙනෙක්. ඉතින් අර එහෙම නැත්තම් මෙහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ මාන්නයත් එක්ක දැන් ඉතිවිච්ච බලයත් එක්ක ස්වාමීන් වහන්සේ කියපු දේ වෙන්න තිබුණා. එහෙමයි. නමුත් මේ රජුරු ඒකේ අනිත් පැත්ත බොහොම පැහැදීමක් ඇති කරගෙන මේ ස්වාමීන් වහන්සේට කිව්වා මට සැනසෙන්න මොනවා හරි කියන්න. ඒ වෙලාවේ නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ අප්‍රමාද වර්ගයෙන් බණ කිව්වා. බලන්න කල්යාණ මිත්‍රයා නිසා වෙන කිසිම දෙයක් නෙවෙයි අපට ලැබෙන්නේ ශ්‍රී සද්ධර්මය. එහෙමයි. දැන් මේ නිග්‍රෝධ මහරහතන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙක් නිසා බොහෝම අසරණ වෙලා මහා ධන සම්පත්තිය තිබුණට මොනවා තිබුණත් හිතින් හරි අසරණේ. ඒ වෙලාවේ නිග්‍රෝධ මහරහතන් වහන්සේ බණ කිව්වා ධර්ම දේශනාව හමාර වෙන්නත් කලින් ධර්මාශෝක කෙනෙක් බවට පත් වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අද පොසොන්පුර 15ක් පොහොව දවස නිසා මේ ප්‍රශ්නය අහපු එකත් හොඳයි. ඉතින් බලන්න දැන් මෙතනම තේරෙනවා දැන් ඒ අශෝක අධිරාජ්‍ය අන්තිමට ඒ කුඩා ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඒ කාලේ වැඩ සිටිය චිරප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක් තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තුන්වෙනි සංගායනාව පවත්වන්නට එතුමා පූර්ණ දායකත්වයේ දරුවා. ඒ විතරක් නෙවෙයි රටවල් ගණනාවකට ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරණය කරන්න එතුමා මූලිකව කටයුතු කළා. ඉතින් ලංකාවට එතුමාගේ මෞරුස පුත්‍රයා මහින්ද කුමාරයා. එතුමාට එතනත් අත්‍තරම ලස්සන සිදුවීමක්. එතුමා 96 කෝටියක් ධනෙ වියදම් කළා. එක පින්කමක් සඳහා. ඉතින් මෙතුමාට මේ ධනෙ ගැන නැත්තම් මේ පූජා කරපු ධනය පිළිබඳව මෙතුමා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් ඇහුවා මම තරම් ප්‍රත්‍යයෙන් උපකාර කරපු දායකෙක් මේ ශාසනයට පහළ වෙලා තියෙනවද? ඒ වෙලාවේ මේ මහරහතන් වහන්සේ වදාලා ඔබතුමා තරම් ප්‍රත්‍යයෙන් උපකාර කරපු දායකෙක් නම් මේ ශාසනයට පහළ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සිටිය ප්‍රධානම දායකයා තමයි අනාථපිණ්ඩික සිටුතුමා. එතුමාත් එක දවසේ පින්කමක් සඳහා වියදම් කරලා තියෙන්නේ 54 කෝටියක්. එහෙනම් ඔබතුමා තමයි මේ බුද්ධ ශාසනයෙන් වැඩියෙන්ම ධනය පරිත්‍යාග කරපු දායකයා. ඉතින් මෙයාට ලොකු සතුටක් ඇති වුණා සාදුනාද පවත්තලා මම බුද්ධ ශාසනයේ පියාණන් කෙනෙක් නේද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ වදාලා බුද්ධ ශාසනයේ බන්දුත්වයේ ළඟා කර ගන්නට ඕන නම් තමන්ගේ දරුවෙක් පැවිදි කරන්න ඕන. ඒ වෙලාවේ තමන්ගේ ළඟ හිටියා ඔටුන්න හිමි කුමාරයා, සිංහාසන හිමි කුමාරයා, මහින්ද කුමාරයා. එහෙම කියනකොටම මහින්ද කුමාරයා කිව්වා පිය මහරජතුමනි ඔබතුමා දැන් අවසර දෙනවා නම් මං දැන් උනත් පැවිදි වෙන්න කැමතියි. පින්නතුනි මොන වගේ අඩුවක්ද මේ කුමාරයා ශාසනයට පූජා කළා.
ඒ වගේම එකම දියණිය ශාසනයට පූජා කළා. විශේෂයෙන් මේ දරුවෝ දෙන්නාගෙන් අපේ මේ ලංකාවට විච්ච සේවය අපිට වචන වලින් කියන්න දෙයක් නැහැ. ඉතින් අද වගේ දවසක තමයි මිස්සක පවුවට මේ මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කළේ. ඉතින් මේ ලක් දෙරණ කෝටි ගණන් මහරහතන් වහන්සේලා වැඩ සිටින්නට ക്ഷേම භූමියක් බවට පත් වුණේ එදාර අශෝක අධිරාජ්‍යා නිග්‍රෝධ කියන සාමණේර පොඩි ස්වාමින් වහන්සේගෙන් එක බණ පදයක් ඇසීම. එහෙමනම් අපට තේරෙනවා මේ ශ්‍රී සද්ධර්මය ඇසීම තුළින් අපට මොනතරම් යහපතක් සිද්ධ වෙනවාද කියන එක අද පුසොන්පුර පසළොස්වක පොහොය දවසින්ම අපට පැහැදිලි වෙනවා. එහෙමයි පැහැදිලිනේ. ඒකෙන් තවත් පැහැදිලි වෙනවා සද්ධර්මය දේශනා කරන කල්යාණ මිත්‍රයා වයසින් මුහුකුරා නොගියත් කුඩා සාමණේර ස්වාමින් වහන්සේ නමක් වුවත් දේශනා කරන්නේ ශ්‍රී සද්ධර්මය නම් ඒ සද්ධර්මයෙන් ප්‍රතිලාභ ලබන උදවියට මේ ශාසනය තුල විශාල ගමනක් යා හැකි බව අපට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම අනේ අපි පුංචි අපි කිව්වට වැඩක් නැහැ කියලා මන්දෝත්සාහී වෙන අයටත් හොඳ පාඩමක් බලන්න. සත් වසරක් එහෙම නැත්නම් අවුරුදු 7ක් වයස ඇති පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට ධර්මාශෝකාධිරාජයා වැනි මහා අධිරාජ්‍යයේ පරිවර්තනය කරලා රටවල් ගණනාවකට සම්බුද්ධ ශාසනයේ පහස ලබා දෙන්නට හැකියාව ලැබුණා. උන්වහන්සේගේ ධර්ම කතිකත්වයේ තුල, කල්යාණ මිත්‍රත්වයේ තුල ඒ ලබා දීපු ධර්ම දාණය. එතකොට ඒ විදිහට ඔබටත් කල්යාණ මිත්‍රත්වයේ පිහිටලා මේ ධර්මය අන් අයට ලබා දීමට හැකියාව තියෙනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දෙවන පෑතිස් රජතුමාට සද්ධර්මය දේශනා කළා. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ලෙසින් සද්ධර්මයේ දේශනා කළා. ඒ සද්ධර්මයේ දේශනා කිරීම තුළ ඇති කරගත් ප්‍රසාදය ඉස්සෙල්ලාම දේශනා කළේ චුල්ලාතිපදෝපම සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ සතු ඒ සුවිශේෂ ගුණ පිළිබඳව විග්‍රහ වෙන සූත්‍රයක්. ඒ තුළ රජතුමාගේ හිතෙහි ශ්‍රද්ධාව ඇති වුණා. අපේ හාමුදුරනේ සද්ධර්මය ශ්‍රවණය කළොත් ශ්‍රද්ධාව ඇති වෙන්න පුළුවන්. තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි දැකලා තියෙනවා අපේ සමාජයේ සමහර බණ අහන අය සමහර හාමුදුරුවරුන්ගේ බණ අහලා ඉවර වෙලා දොස් කියනවා. එහෙම කියන්න සාධාරණ හේතු තියෙන්නත් පුළුවන්. මොනවද? එය සද්ධර්මය නොවන නිසා. බැලු බැල්මටම පේනවා බණයයි කියන්නේ අසත් ධර්මය නිසා. එතකොට අසත් ධර්මයේ නිසා අශ්‍රද්ධාව ඇති වෙනවා. කොහොමද සද්ධර්මයේ තුලින් කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව වැඩි කරගන්නේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ තාම වැදගත් ප්‍රශ්නයක්. ඊට කලින් පුංචි දෙයක් මට ස්වාමීන් වහන්සේ කරුණ කියාගෙන යනකොට මතක් වුණා. ඕනම දෙයක් සුලභ වෙනකොට ඒකේ වටිනාකම අඩුයි. එහෙමයි. සාමාන්‍යයෙන් අපි ගෙදරක ගත්තොත් හොඳට පොහොසත් තැනක කෑම බීම තියෙන තැනක දරුවෙක් කෑම කවන්න හරි අමාරුයි. එහෙමයි. හැබැයි නැති තැන දරුවා අහිඳ හිඳ කනවා. එහෙමයි. ඒ වගේ අද මේ ත්‍රි සද්ධර්මයේ අපේ පිනකට සුලභ වෙලා තියෙනවා. එහෙමයි. ඒක අපේ පිනකට. හැබැයි අතර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ පුදුම විදිහට මේ කාලේ අපේ විශේෂයෙන් බෞද්ධයෝ පරිසම් වෙන්නට ඕන ධර්මයේ නාමයෙන් අධර්මයක් පුදුම විදිහට පැතිරිලා යන කාලයක්. ඉතින් මම මෙතනදී විශේෂයෙන්ම කියන්න උත්සාහ ගන්නේ මේ ධර්මය අපේ පිනකටයි මේ විදිහට සුලභව ලැබිලා තියෙන්නේ. එහෙම නැතුව දැන් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දුර්ලභයි කියලා කිව්වට ඕන තරම් අහන්න ලැබෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි ධර්මයේ කතා කරන්නත් යුගයක දැන් අපි දහම්සොඳ මහරජුරු බලන්න රජ කෙනෙක්. මේ රජුරු එක බණ පදයක් අහන්න සිය රාජ්‍යයෙන් පරිත්‍යාග කළා. සිය ජීවිතයෙන් පරිත්‍යාග කළා. අන්තිමට අර යක්ෂයාගේ ස්වරූපයෙන් ආපු සක්දෙව්දුන්
දේශනා කරපු ඒ බණපදේ අනිච්චාවත සංඛාරා කියන ඒ බණපදේ ඉගෙනගෙන ගිහිල්ලා මේ දහම්සොඳ මහරජුරු හැමදාම රාජ සභාව ආරම්භ කරලා තියෙන්නේ අනිච්චාවත සංඛාරා කියන ගාථාව සජ්ජායනා කළා. හැබැයි ওই ගාථාව අද මට මතකයි අපි පුංචි කාලේ ඔක ඉතින් කාටත් පාඩම්නේ. මලගෙවල් වල ඇහෙනවා. එහෙම. අපි පුංචි දවස්වල ගෙදර ඕක කියනකොට අපේ වැඩිහිටියෝ අපේ කණෙන් මිරිකනවා මේ කවුරුත් මැරිලා නැහැ. ඕක කියන්න එපා කියලා. එහෙම. නමුත් ඒ දේශනාව අවමංගල්‍ය සභාවක නැත්තම් ඒ වගේ තැනක නෙවෙයි දෙදෙනෙක් විවාහපත් වෙනකොට පවා කියන්න සුදුසු උතුම් දේශනාවක්. ඒතර ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ තුලින් ඇති වෙන දේ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ඇසුවේ ශ්‍රී සද්ධර්මය අහන්න තමයි ස්වාමීන් වහන්සේ සද්ධාව වැඩි වෙන්නේ. එහෙමයි. දැන් සද්ධාව කියන එකේ තේරුම දැන් තමයි සද්ධාති තථාගතස්ස බෝධි. එහෙයි. ඉතින් නිකන් හිටියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙන්න හේතුවක් නැහැනේ. එහෙමයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපිට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ තුලින්මයි. බණ අහන්න තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපට තේරෙන්නේ. එහෙමයි. ධර්මයේ ඉගෙන ගන්න තමයි අපි මේ සරණ ගිහිල්ලා ඉන්න සරුවත්ඥන් වහන්සේ කවුද කියලා අපට තේරෙන්නේ. දැන් අපි පැවිදි වෙච්ච මුල් කාලෙට වඩා දැන් බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපට සෑහෙන එදා මුල් යුගයට වඩා අද තේරුමක් තියෙනවා. එහෙනම් අපේ හන්තර එතකොට මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කරගන්න ප්‍රසාදයේ පමණක්ම නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව ප්‍රසාදයට ශ්‍රද්ධාව කියනවාද අපේ හන්තර? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ දැන් අපිට බුදුරජාණන් වහන්සේ දැන් බුද්ධ ප්‍රතිමාවක් දැක්කම අපේ තියෙන වාසනාව ඉතින් අපි ඒ බෞද්ධ පරිසරයකම හිටපු නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් දැක්කහම චෛත්‍යයක් දැක්කහම බෝධි වහන්සේ නමක් දැක්කහම අපට ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ එදා වක්කලි ස්වාමීන් වහන්සේට වදාළේ වක්කලි මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. එහෙමනම් ධර්මයේ දැක්කහම තමයි දැන් සාමාන්‍යයෙන් අපි බුදුරජාණන් වහන්සේ දැකලා ඒ පැහැදීමක් ඇති කරගන්න එක ඒකාන්තයෙන් කුසල්. හැබැයි ඊට වඩා වටිනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පහදිනවා නම්. අපිට සාමාන්‍යයෙන් ගත්තාම ස්වාමීන් වහන්සේ අපි පහදිනවා මිනිස්සුන්ගේ නොඑක් දේවල් වලට. රූපයට පහදිනවා, හඬට පහදිනවා, නොඑක් දේවල්ට පහදිනවා. එහෙමයි. හැබැයි ඒ පැහැදිලිම తాවකාලිකයි. මොකද රූපය කියන එක වෙනස් වෙනවා. රූපයට පැහැදිලා තිබ්බොත් කොහොමත් අර හැමදාම පේනකොට ඒකේ අගයකුත් නැහැනේ. එහෙම. ඒකට ඒක වෙනස් වෙලා යන්න පුළුවන්. හැබැයි ඒ කෙනාගේම ගුණයකට පැහැදුනොත් අනේ මගේ බිරිඳ යම් කිසි ස්වාමියෙක් හිතනවා මගේ බිරිඳ ජීවිතේ කිසිම දවසක මට බොරුවක් කියලා නැහැ, බොරුවක් කරලා නැහැ. ඉතින් මේ පැහැදීම කවදාවත් නැති වෙන්නේ නැහැ. තමන්ගේ දරුවා ඒ වගේ ගුණධර්මයක් තියෙනවා නම් ඒ ගුණධර්මයේ කෙරෙහි දෙමව්පියෝ පහදිනවා. සමහර තාත්තලා ඇවිල්ලා අපිට කියනවා ස්වාමීන් වහන්සේ අපේ ලොකු පුතා පුදුම කෙනෙක්, මෙන්න මේ විදිහේ කෙනෙක්, කිසිම දවසක මේ කූඹියෙක්වත් එයා මරන්නේ නැහැ. එහෙම කියන තාත්තලා ඉන්නවා. ඊළඟට ඒ තියෙන මොනවා හරි දරුවන්ගේ තියෙන ගුණයක් තියෙනවා. අවසර අපහන්න දැන් එතෙන්දී දැන් ගුණය තියෙනකොට පැහැදෙනවා. දැන් බිරිඳ තුල හෝ දරුවෝ තුල හෝ තියෙන ගුණ හැමදාම තියෙන්නේ නැති වෙන්නත් පුළුවන් නේ. සමහරවිට කාලයකට ගුණේ තිබිලි ඉවරලා ලොකු වෙනකොට ඒ ගුණේ නැති වෙලා යන්නත් පුළුවන්. එතකොට තුනුරුවන් සතු ගුණ එහෙම කාලෙකින් අතුරුදහන් වෙනවද? ඒ ප්‍රසාදය මොන වගේ තත්වයකට වෙන්නේ? ඒක තමයි ඇත්තටම දැන් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඇත්තටම සාමාන්‍යයෙන් ඒ වගේ තියෙන ගුණධර්ම ස්වාමීන් වහන්සේ කියන විදිහට ඉතින් කාලෙන් කාලෙට කෙලෙස් සහිත පුද්ගලයෙක් නිසා වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි. නමුත් අපිට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට ඉගෙන ගන්නකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව එන්න පැහැදිලිම ඇති වෙනවා. දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් අපි ගොඩාක් සූත්‍ර දේශනා කියවනවානේ. දැන් අපි මේ සූත්‍ර දේශනා කියවනකොට අපේ ස්වාමීන් වහන්සේටත් ඒ අත්දැකීම ඇති. කිසිම දවසක ස්වාමීන් වහන්සේට අහුවෙලා තියෙනවද අපි කියවපු සූත්‍රයක අපි ඊට කලින් කියපු සූත්‍රයට විරුද්ධ වෙන
ධර්මතාවයක් එහෙමයි. හම්බෙලා නැහැ. ඒතර බලන්න දැන් අපි සාමාන්‍යයෙන් අර මම පහුගිය දවසක අපේ මේ ස්ථානයකට අවශ්‍ය කරන පොඩි ව්‍යවස්ථාවක් හැදුවා. එහෙයි. මේ කරුණු 30ක් විතර මං හිතන්නේ ඊටත් වඩා අඩුයි. එහෙමයි. ඉතින් ඒ ව්‍යවස්ථාව හදලා මං ආපහු බලනකොට සමහර වෙලාවට මම හදපු ඒ ව්‍යවස්ථාවේ මුල් කරුණම අග කරුණ වලින් උල්ලංඝනය වෙනවා. හරියට හරි. ඉතින් එතකොට බලන්න එතකොට අපිට මේ කරුණු සාමාන්‍යයෙන් කරුණු 30ක්වත් හදාගන්න බෑ. එහෙයි. නමුත් මේ 84000ක් ධර්මස්කන්ධේ උන්වහන්සේ වදාළ මේ සූත්‍ර දේශනාව එකම සූත්‍ර දේශනාවකවත් නැත්නම් විනය පිටකේ වදාළ දෙයක් සූත්‍ර පිටකයට විරුද්ධ වෙන අවස්ථාවක්වත් ඊළඟට සූත්‍ර පිටකේ වදාළ දෙයක් අභිධර්ම පිටකයට විරුද්ධ වෙන අවස්ථාවක්වත් අපිට කොහේවත් හොයාගන්න නැහැ. එහෙම වෙන්නේ අවබෝධයත් එක්ක දේශනා කරපු නිසා. අන්න හරි. උන්වහන්සේගේ අවබෝධයත් එක්ක උන්වහන්සේගේ අවබෝධ සරුවත්තා ඥානය පිළිබඳව අපි වගේ අයට ඇත්තට කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපි දන්න විදිහට අපි අවබෝධ තේරුම් ගත්ත විදිහට කතා කළොත් ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියා නිම කරන්න පුළුවන් අවබෝධයක් නෙවෙයි. එහෙමනම් අපි මේ ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන ස්ථීර පැහැදීමක් ඇති වෙනවා. ඒකයි අපේ හාමුදුරුවනේ දැන් සෝතාපන්න වෙනකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව උන්වහන්සේගේ ගැන්වීම පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයකට එනවා. එහෙමයි. ඒ අවබෝධයට ආවට පස්සේ ආය සක්කරයටවත් එයා ගලවන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධාව සොලවන්නට බෑ. ශ්‍රද්ධාව සොලවන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අපේ හාමුදුරනේ ඒතර සද්ධර්ම ශ්‍රවණය තුලින් තමයි කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන්නේ. බණ අහන තරමට තමයි බුදු ගුණ ගැන දැනගන්නේ. බුදු ගුණ දැනගන්න තරමට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා. ධර්මයේ ඉගෙන ගන්න අහන්න ලැබෙන තරමට ධර්මයේ පිළිබඳව පැහැදෙනවා. ඒ ධර්මයේ අනුගමනය කරපු ආර්ය මහා සංඝරත්නය පිළිබඳව කරුණු කාරණා දැනගන්න වටහා ගන්න තරමට ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදෙනවා. එතකොට ධර්මයේ කෙරෙහි පැහැදුන කෙනා ධර්මයට අනුව ගමන් කරන්නට පෙළඹෙනවා. ඒ වගේම ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදුන කෙනා නිසකව ආපස්සට හැරෙන්නේ නැතුව සැකයක් නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරලා මේ ක්ලේශ ප්‍රහාණය සඳහා කටයුතු සිද්ධ කර ගන්නවා. එතකොට ශ්‍රද්ධාව පෙරදරි කරගෙන අපේ හාමුදුරනේ ඊළඟට එන්නේ අපේ හාමුදුරන්ගේ අදහසත් ප්‍රකාශ කරන්න පුළුවන් මේත් එක්කම ධර්ම මාර්ගයේ ප්‍රධාන ප්‍රවේශ මාර්ගයක් වන යෝනිසෝ මනසිකාරය. ඒ පිළිබඳවත් කරුණු විග්‍රහ කරමින් අපි අදහස් ප්‍රකාශ කරනවා. ඔව් අපේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැන් මේ ධර්මයේ පිළිබඳව වචනයක් සිහිපත් කළා. ඉතින් මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් තමයි ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ලොකු ප්‍රසාදයක් ඇති වෙන්නේ. හැබැයි පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේ ධර්මයේ නාමයෙන් අධර්මය ශ්‍රවණය කරලා නම් මේ ප්‍රතිඵලය ළඟා කරගන්න බෑ. ඇත්තට මේකට අපි අපේ බෞද්ධයෝ ගැන හරිම දුකක් හිතෙනවා. මොකද බෞද්ධයෝ අද පුදුම විදිහට වික්ෂිප්ත වෙලා ඉන්නේ. එහෙමයි. මොකද එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා භාවනා කරන්න කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා නෑ භාවනාව අවශ්‍ය නෑ මේක අහගෙන ඉන්නකොට අවබෝධ වෙනවා. ඊළඟට තව පිරිසක් කියනවා මේ ධර්ම ඉගෙන ගන්න මේ ධර්ම ඉගෙන ගන්න තියෙන අවස්ථාවේ. අනිත් අය කියනවා නෑ ඉගෙන ගන්න ඕනේ නෑ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේත් මොකක්වත් ඉගෙනගෙන නෙවෙයි අවබෝධ කළේ. ඔය වගේ නොඑක් විදිහේ විකාර කියන අවස්ථා තියෙනවා. ඒ නිසා දැන් මේක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි අපි සුදුසු පොතපත බලලා රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරන්ගේ පොත් ඊළඟට පුළුවන් නම් කොහොම හරි ඔය ත්‍රිපිටක ධර්මයේ සඳහන් පෙළ පොත් සිංහල පරිවර්තන තියෙනවා. මෙන්න මේ වගේ දේවල් කියවන්න පුරුදු වෙන්න. ඒ වගේම හොඳට නුවණින් කල්පනා කරලා ඒ දේශකයන් වහන්සේලා අධර්ම නාමයෙන් ධර්ම නාමයෙන් අධර්මයක් කියනවා නම් ඒ පිළිබඳව බොහෝම හොඳින් සැලකිලිමත් වෙන්න ඕන. මොකද නැත්තම් සුගතිගාමි වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. සම්බුද්ධ පූජා වැඩක් නැහැ කියනවා. පිරිත් කියන්න එපා පිස්සු වැඩ කියනවා. මේක ඒක දේශකයෝ කියන දේවල්. එහෙමයි. අපේ ආනන්දනේ අර සූත්‍ර දේශනාවලත් සඳහන් වෙන විදිහට බොහෝ ආගමික නායකයෝ දේශකයෝ කියන්නේ තමන්ගේ ධර්මය හරි කියලා.
අපි කියන කතාව තමයි හරි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් බවට පත්වෙච්ච මේ ශ්‍රාවකයන්ොත් විවිධාකාරයේ මේ ධර්මයේ ග්‍රහණය කරගෙන අපි කියන ක්‍රමය හරි කියලා ශ්‍රාවකයන්ට බණහන අයට කියනවා. එතකොට ගොඩක් අපේ ශ්‍රාවක පිරිස දෘෂ්ටි ජාලයක පැටලෙන. කොහොමද අපේ හාමුදුරනේ එවන් ධර්මයේ ස්වરૂපයෙන් අධර්මයේ ප්‍රචාරණය වෙනකොට දේශනා වෙනකොට ශ්‍රාවකයෝ විදිහට කොහොමද ඒක අපි නිවැරදිව තෝරාගෙන අපේ ජීවිතයට ගලප ගන්න? ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒකට මට මතක් වුණා අනද මාහිමියන් වහන්සේ ළඟට ඇවිල්ලා එක බ්‍රහ්මණෙක් අසා සිටියන්නේ මේ හැමෝම කියනවා අපේ ධර්මයේ තමයි හරි. අපි තමයි අවබෝධ කරගෙන ඉන්න සරුවඥන් වහන්සේලා අපි තමයි රහත්. අපි තමයි කෙලෙස් නැති කරපු අය. ඒ වගේ එදා ඉන්දියානු සමාජයේ නොඑක් ශාස්ත්‍රවරු ප්‍රකාශ කළා. එහෙමයි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ බ්‍රහ්මණෙක් කියනවා මේ හැමෝම කියනවා අපි රහත්, අපි බුදුන්, අපි අවබෝධ කරගත්තා. මේක කොහොමද තේරුම් ගන්න? එහෙමයි. ඒ වෙලාවේ ආනන්ද මාහිමියන් වහන්සේ වදාරනවා යම් කිසි ධර්මයක් ශ්‍රවණය කරනකොට රාගය නැති වෙනවා නම්, ද්වේෂය නැති වෙනවා නම්, එහෙමයි. මෝහය නැති වෙනවා නම් අන්නේ ධර්මය අනුගමනය කරන්න කියනවා. එහෙමයි. ඉතින් මේ බ්‍රාහ්මණතුමා ගොඩාක් පහදිනවා. මොකද එතුමා පහදිනවා මේ හැමෝම කියන්නේ අපේ එක ගන්න කියලා. නමුත් මේ ආනන්දයන් වහන්සේ බොහොම මධ්‍යස්ථ පිළිතුරක්. දැන් අපි බෞද්ධයෝ නිසා අපි කියනවා මේ ධර්මය අවබෝධ කරගන්න මේක තමයි විශිෂ්ටම ධර්මය. නමුත් අපි හිතමු අන්‍යාගම්කාර කෙනෙකුට අපිව පේන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිකයෙක් ඇටියෙ. එහෙයි. දැන් අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ ගත්තාම එක ආගම් අදහන අය ආගම් 500ක් තියෙනවා නම් අනිත් 499ම වැරදි කියලා නේ අය කියන්නේ. එහෙමයි. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒකට තියෙන ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤං මේකමයි හරි අනිතේ හිස් ප්‍රලාප කියලා. හරි. එතකොට ස්වාමීන් වහන්සේ අපිට ඒකට තියෙන දැන් මේ ධර්මයේ තුල ඒ කියන කතාවට හාත්පසින්ම වෙනස් දෙයක් තියෙන. මේකට ඕන කෙනෙකුට ප්‍රවේශ වෙන්න පුළුවන්. මේක කොතනවත් ගුරු මුස්තියක් වහපු තැනක් මොකුත් නැහැ. මේකේ පැහැදිලිවම සූත්‍ර දේශනාවක් අපි ශ්‍රවණය කළොත් ඇහුවොත් දැන් බලන්න වැඩි ඕන නැහැ. අපේ බෞද්ධ අතර තියෙන ධම්මපදේ පොත. එහෙමයි. ධම්මපදේ පොත පුංචි ගාථා 400 ගානකින් තියෙන ධම්මපදේ පොත කවුරුත් බොහොම දන්න හඳුනන පොතක්. එහෙමයි. ඉතින් මේ ධම්මපදේ පොත Tamanට එක තැනක පෙරලෙන ඇස් දෙක පියාගෙන. ඒ පෙරලිච්ච තැන ගාථාව ගන්න බලන්න. මේ තෝරන්න ඕනේ නැහැ. මේ ගාථාව කියවලා ඒකේ අර්ථය කියවලා බලන්න. පුදුම සාරවත් අර්ථයක්, ගාම්භීර අර්ථයක්. මේ ලෝකේ කිසිම ප්‍රාඥයෙකුට මේ ගාථාවේ තියෙන මේ බුද්ධ වචනේ තියෙන දේ එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපිට මේ ගැඹුරු තැන් වලට යන්න ඕන නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ පරිශීලනය කිරීම තුළ ඇති වෙන ශ්‍රද්ධාව. එහෙමයි. එතකොට ඒකටම දැන් අපි හාමුදුරුවෝ කියන කාරණාව යෝනිසෝ මනසිකාරයත් එක්ක සම්බන්ධ කරගත්තොත් වඩාත් යෝග්‍ය වෙයි. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් කාල වේලාවක් යන නිසා මට තේරෙනවා. ඉතින් එහෙමනම් සද්ධාව නිසා ඇත්තටම සද්ධාව තියෙන කෙනාට තමයි යෝනිසෝ මනසිකාරයේ කරා යන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමයි. අපි දැන් සඳහන් කරපු විදිහට දැන් ඒ පරිශීලනය කරන ධර්මයේ තුල ඒක ඉගෙන ගන්නකොට අහනකොට කියවනකොට රාගය ඇති වුණාද, ද්වේෂය ඇති වුණාද, මෝහය ඇති වුණාද ආදි වශයෙන් විමසා බැලීමද එතන යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. ඉතින් අපි එතකොට මේ යෝනිසෝ මනසිකාරය ගැන පුංචි සඳහනක් කළ යුතු මේකයි. මොකද යෝනිසෝ මනසිකාරයේ විවිධ මට්ටම් තියෙනවා. එහෙමයි. ඒත් අපි සාමාන්‍ය ප්‍රාථමික පැත්තෙන් ගත්තොත් අපි දැන් මේ සාකච්ඡාව ශ්‍රවණය කරන්නේ දැන් මේ දවස්වල බොහෝ දෙනා ගෙවල් වල ඉන්න නිසා ධර්ම අවබෝධය තියෙන අයත් ශ්‍රවණය කරනවා, නැති අයත් ශ්‍රවණය කරනවා. ඉතින් හැමෝටම පොදුවේ මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඇත්තටම මනසිකාරය කියලා කියන්නේ චෛතසිකයක්, සිතුවිල්ලක්. එතකොට හොඳ විදිහට මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය, නරක විදිහට අයහපත් විදිහට මෙනෙහි කරනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය. එතකොට අපි හන්නේ හොඳ නරක. දැන් මම හිතුවා මම හොඳ විදිහටයි මෙනෙහි කළේ කියලා මට හිතෙන්න පුළුවන්. ඒතර කොහොමද හොඳ නරක අපි ඒක තමයි මම ඒකට තමයි එන්න හැදුවේ. එතකොට සාමණේරයන්ස දැන් මෙහෙමයි. අපි දැන් ගත්තොත් ප්‍රාථමික වශයෙන්ම
අර සූත්‍ර දේශනාවක් තියෙනවා ඨාන සූත්‍රය කියලා අත්ති භික්ඛවේ ඨානං අමනාපං කාතුන් තංචකෛර මානං අනත්තාය සංවත්තති. අත්ති භික්ඛවේ ඨානං අමනාපං කාතුන් තංචකෛර මානං අත්තාය සංවත්තති. අත්ති භික්ඛවේ ඨානං මනාපං කාතුන් තංචකෛර මානං අනත්තාය සංවත්තති. අත්ති භික්ඛවේ ඨානං මනාපං කාතුන් තංචකෛර මානං අත්තාය සංවත්තති. මෙතන එකම කාරණේ මේ තියෙන්නේ. එහෙමයි. මෙතන කියන්නේ මොකද්ද? මෙතනින් එන්න හරි යෝනිසෝ මනසිකාරයට ඇතුල් වෙන්න හොඳ තැනක් මෙතන. ඒතර මෙතන කියනවා මහණෙනි කාරණයක් තියෙනවා, වැඩක් තියෙනවා, කටයුත්තක් තිබෙනවා. ඒ වැඩේ කරන්න අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. පළවෙනි එක. දැන් සමහර වැඩ තියෙනවානේ. සොරකම, පරදාර සේවනය වගේ අකුසල ධර්ම කරන්නත් අමාරුයිනේ. එහෙමයි. කිරීමෙන් මොකද දිව්‍ය ලෝකේ යන්නේ නැහැ. අනර්ථයමයි සිද්ධ වෙන්නේ. අර තුවාලයක් අහනවා වගේ වෙලාවට ආස්වාදයක් ලැබෙන්න පුළුවන්. ඊළඟට තව සමහර කටයුතු තියෙනවා කරන්න අමාරුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. එහෙමයි. ඒ තමයි ස්වාමීන් වහන්සේ දැන් අපිට කවුරු හරි නිතරම කරදර කරනවා නම් පීඩාවන් අපිව අපහසුතාවයට පත් කරනවා නම් ඒක ඉවසීමෙන් විදදරා ගන්න හරි අමාරුයි. නමුත් ඒන් ලැබෙන ප්‍රතිඵල හරි සුන්දරයි. එහෙමයි. දැන් අපේ බෝසතාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම දැන් බලන්න උන්වහන්සේට අර නොඑක් ජීවිතවල උන්වහන්සේ ඉවසපු ඉවසීම. එහෙම ඉවසුවේ නැත්නම් උන්වහන්සේට අද ලෞතර බුදු වෙන්න බෑනේ. එහෙමයි. අන්න කරන්න අමාරු දේවල් කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙන විදිහ. එහෙමයි. තුන්වෙනි එක කරන්න පහසුයි නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. ඒ කියන්නේ කෙනෙකුට මුදල් තියෙනවා නම් ওই මත් වතුර බෝතලයක් ගෙනලා බොන්න බැරි කමක් නැහැ. කරන්න පහසුයි නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. එහෙමයි. තව කාරණයක් තියෙනවා කරන්නත් පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් අද මේ පින්නතුල්ලා ඉතින් දැන් මේ රටේ නොයෙක් විදිහේ මේ ප්‍රශ්න තියෙන අවස්ථාවක දැන් මේ පුන් පොහොව දවසේ මේ ඇවිල්ලා මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරනවා. ඒ සඳහා දායකත්වයේ බාර ගන්න තියෙනවා. ඉතින් මේක කරන්න ලේසි සද්ධාව තියෙන නිසා. සද්ධාව තියෙනවනේ ඕන පින්කමක් කරන්න පුළුවන්. එහෙමයි. ඒතර මේක කරන්න පුළුවන්. කරන්න ලේසි. මොකද සද්ධාව තියෙන නිසා ප්‍රඥාව තියෙන නිසා මේක කරන්න ලේසි. හැබැයි මේක කිරීමෙන් අනර්ථයක් සිද්ධ වෙනවද? නෑ. මේක කිරීමෙන් අර්ථයක්මයි සිද්ධ වෙන්නේ. එහෙමයි. මම මේ කාරණා හතර ස්වාමීන් වහන්සේ මතක් කරේ යෝනිසෝ මනසිකාරයට තේරෙන්නෙම නැති කෙනෙකුට යෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා මෙන්න මේ සූත්‍ර දේශනාව හරහා අපට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. අපි සෑම කටයුත්තක් කිරීමට ප්‍රථමයෙන්ම ඒ කටයුත්තේ දෙපැත්ත හිතන්න ඕන. මම මේ කරන්න යන වැඩේ කුසල්ද අකුසල්ද නැත්නම් අපි කුසල අකුසල පැත්තකින් තියමු. අපි සාමාන්‍ය විදිහට හිතුවොත් මේ කරන්න යන වැඩේ හොඳ වැඩක්ද නරක වැඩක්ද? නැත්නම් කුසල්ද අකුසල්ද? අපි හිතමු දැන් අපි ద్వාරත්‍රයේනේ කටයුතු කරන්නේ. කයෙන් ළඟට මේ කටින් ඊළඟට මනසින්. අපි දැන් මේ කටින් වචනයක් පිට කරන්න කලින් අපි අර විදිහට ඒකේ අර්ථ අනර්ථ මෙනෙහි කරොත් මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද මෙනෙහි කරන්න පුළුවන්. දැන් අපේ අයට එතකොට අපි හඳුනන්නේ දැන් එතන කරන ක්‍රියාව පිළිබඳව දැනුමකුත් තියෙන්න ඕන, ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිවිපාකයේ පිළිබඳව දැනුමකුත් තියෙන්න ඕන. ඒතකොට ඇත්තටම ඒකට මූලික වශයෙන් අර සද්ධර්ම ශ්‍රවණය ඒ වෙනකොට ලැබිලා තියෙන්න ඕන. එහෙම අර පසුබිම සද්ධර්ම ශ්‍රවණය ලැබිලා තිබුණ නැත්නම් ස්වාමීන් වහන්සේ කියපු විදිහට පරතෝකෝස ප්‍රත්‍ය ලැබිලා තිබුණ නැත්නම් ওই தත්වෙට එන්න බෑ. එතකොට දැන් එයා මේක ඉගෙනගෙන තියෙන්න ඕන. එතකොට දැන් අපි වචනයක් පිට කරනවා මම එකයි මේ ප්‍රාථමික වශයෙන්ම මම මේ යෝනිසෝ මනසිකාරයට ප්‍රවේශ වෙන විදිහ කියන්නේ. එතකොට අපි දැන් වචනයක් පිට කරන්න කලින් මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද කියලා මෙනෙහි කරනවා. සත්‍ය නම් කියන්නේ. සත්‍ය නම් ඒත් කියන්නේ නැහැ. මොකද හැම ඇත්තක්ම කියලා වැඩක් නැහැනේ. ඒ ඇත්ත ඇතුළෙත් අපි බලනවා මේ ඇත්ත කීමෙන් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? අර සමහර අය ඉන්නවා අද කාලේ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනද මම නම් පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා. නිවුස් එහෙමත් කියන අය ඉන්නවා එහෙම. එතකොට ඒක උනත් සුදුසු දෙයක් නෙවෙයි නේද? ඒක සුදුසු දෙයක් නෙවෙයි ඇත්තටම. සාමාන්‍ය විවහාරයේ තියෙන දෙයක්. නමුත් යෝනිසෝ මනසිකාරයත් එක්ක ගත්තොත් ඒක සුදුසු දෙයක් නෙවෙයි. අපි ඇත්ත එළියට දාන්න කලින් අපි හිතනවා මේක අර්ථවත්ද අනර්ථවත්ද. එතකොට බලන්න මේ කටින් ඔය විදිහට මෙනෙහි කරලා වචනයක් එළියට දැම්මොත් කවදාකවත් බොරුවක් කියවේද? මිනිස්සු කියන මේ හාමුදුරනේ සිල්පද රකින්න පුළුවන්. මේ පංචශීලයේ හරිම අමාරු එක තමයි මේ බොරු කියවෙනවා පොඩි අපි ඉන්න සමාජෙත් එක්ක. නමුත් පින්නතුනේ මේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් අපිට බොරු කියන්න වෙන්නේ නැහැ. අපි හන්දරේ දැන් යෝනිසෝ මනසිකාරය සහ සති සම්පජාඤ්ඤය දෙක අතර ගත්තොත් පොඩි සමානකමක් තියෙනවද? මොකක්ද ඒකේ අසමානතා
කියන එක. දැන් යෝනිසෝ මනසිකාරය උපකාර වෙනවා සති සම්පජාඤ්ඤය සඳහා. එතකොට ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කරනවා. එහේ. ඒ නුවණින් මෙනෙහි කිරීම තුළ තමයි අපිට සිහි නුවණ දෙක ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ප්‍රතිඵල. නුවණින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵලය තමයි සති සම්පජාඤ්ඤය. ඔව් අනිවාර්යෙන් සිහිය නුවණට ආහාරය උනේ යෝනිසෝ මනසිකාරය. එහේ. එහෙමනම් මේ සති සම්පජාඤ්ඤ දෙක ගැන ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මේ වෙලාවේ ඇහුවේ. ඇත්තටම සිහියයි නුවණයි දෙක අවශ්‍යයි නිවන් දකින්න. එහෙමයි. දැන් මොකද සිහිය දැන් අපි භාවනා කරනවා කියලා සිද්ධ කරන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයිනේ. භාවනා කරනවා කියලා දැන් සතිපට්ඨාන සූත්‍රයේ පරිශීලනය කරන කෙනෙකුට තේරෙනවා දැන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨාන තුල සිහිය පිහිටුවීම පිළිබඳව මෙතන කතාව. එහෙමයි. කායානුපස්සනා, කය පිළිබඳව සිහියෙන් ඉන්නවා. එහෙමයි. වේදනානුපස්සනා, විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්නවා. එහෙමයි. චිත්තානුපස්සන, සිත පිළිබඳව සිහියෙන් ඉන්නවා. ධම්මානුපස්සනා, මේ පංච නීවරණ, පංච උපාදානස්කන්ධ, මේ ආයතන මේවා පිළිබඳව සිහියෙන් ඉන්නවා. මොකටද? අවබෝධ කරගන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ ඇහුවොත් සති සම්පජාඤ්ඤය. එහෙමයි. ඒතර ඇත්තටම මේ සිහියයි නුවණයි දෙක එකටමයි යෙදෙන්නේ. මොකද සිහිය යම් කිසි තැනක තියෙනවා නම් එතන අවබෝධය ඒකාන්තයෙන්ම තියෙනවා. එතකොට අර කියන නුවණින් මෙනෙහි කිරීම අර සද්ධාවෙන් යෝනිසෝ මනසිකාරයට ඇවිල්ලා ඒ නුවණින් මෙනෙහි කිරීම ඒකාන්තයෙන් උපකාර වෙනවා මේ සිහිය නුවණ දෙක දියුණු කරගන්න. එහෙමයි. අපි දැන් සතිය කියලා කියන්නේ දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි සිත කය වචනේ කියන තුන්දොර තියෙනවනේ. ඒ තුන්දොරින් යම්කිසි ක්‍රියාකාරකම් කරනවා. අපි වචනෙන් කතා කරනවා, කයින් ක්‍රියාකාරකම් කරනවා, සිතින් හිතනවා. එතකොට ඒ තුල සිහිය පිහිටුවාගෙන ඒ ක්‍රියාව දැන ගැනීම තමයි මෙන්න මේ වචනය කතා කරනවා. මෙන්න මේ වැඩේ මම කරනවා කියලා ඒ මොහොතේ ඇති වෙන දැනුම තමයි සතිය කියන්නේ. ඒතර සම්පජාඤ්ඤය කියන්නේ ඒ තුල ඇති වෙන මොන තත්වයේද? ඒ තුල දැන් අපි ස්වාමීන් වහන්සේ වර්තමානයෙන් ඒ කරන වැඩේට 100% දීලා අපි ඉන්නවනම් එහෙමයි. ඒ තුල විශාල අවබෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ කෙලෙස් වැළකෙන පරිදි ඒක කරන්න. කෙලෙස් වැළකෙන පරිදි. දැන් ඇත්තටම අපි බලන්න අපි අතීතයෙන් අපි ගොඩාක් කෙලෙස් ඇති කරගන්න එක්ක අතීතේ වෙන්නේ ආනුස්මරණය. අපි දැන් මෙහෙම සරල උදාහරණයක් ගත්තොත් කවුරු හරි කෙනෙක් අතට වහන මදුරුවෙක් තලනවා. එතකොට අතේ මදුරුවා රැඳී ඉන්න බව දන්නවා, දකිනවා, අත එසවෙනව බව දන්නවා, තලන බව දන්නවා. ඒකත් සති සම්පජාඤ්ඤය. නෑ ඒක සති සම්පජාඤ්ඤයක් වෙන්නේ. සති සම්පජාඤ්ඤයක් තියෙනවා නම්, අවබෝධයක් තියෙනවා නම්, කර්මයේ කර්මඵලයේ ගැන විපාක මේ හොඳ අවබෝධයක් තියෙනවා. එයා කීයටවත් අත උස්සන කොටත් එයා දන්නවා. නමුත් එයා ගහන්නේ නෑ. එහෙමයි. එයා දන්නවා විපාකය වටහා ගන්නවා. එහෙම එතනින් හොඳ ප්‍රවේශයකට එනවා. එතකොට සති සම්පජාඤ්ඤයෙන් කටයුතු කරන එක්කෙනා අපි හඳුනන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා කියලා කියනවා. ඔව් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ මේ අපි විවහාරේ පවා තියෙනවා. අපි සති සම්පජාඤ්ඤය අනිත් පැත්ත හිතුවොත් අසති අසම්පජාඤ්ඤය. එහෙමයි. සිහියත් නැහැ, නුවණත් නැහැ. එහෙයි. ඒතර සිහි නුවණ දෙක නැති වෙනකොට දැන් අපි සාමාන්‍ය සමාධි විවහාරේ බලන්න. එහෙමයි. කෙනෙක් අපිලිවලට ඇඳලා යනකොට මිනිස්සු කියනවානේ මේ සිහිය නැද්ද මන් දන්නේ නැහැ. ඔළුව නැද්ද මන් දන්නේ නැහැ කියලා කියනවා. දැන් සමහරු එහෙමයි. හැසිරීම් රටාවල මිනිස්සු කතාවට කියනවා සිහියක් නැහැ මේ මිනිස්සුන්ට, ඔළුවක් නැහැ මේ මිනිස්සුන්ට. නමුත් මේ වචන දෙකේ ලොකු අර්ථයක් තියෙනවා. බලන්න. සිහිය නැතිකොට අසතිය තියෙනකොට සිහිය නැත්තම් එයාගේ ඉන්ද්‍රිය අසංවර වෙනවා. එයා අඳින්න දන්නේ නැහැ, හැසිරෙන්න දන්නේ නැහැ, හැමදේම අසංවරයි. ඊළඟට අසම්පදාන අසංවර කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියයන්ට ගොච්චර වෙන අරමුණු පස්සේ දුවන්න ගන්නවා. අරමුණු පස්සේ දුවන්නේ. එහෙයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ හැවුවේ මේ සිහිනුවන දෙක නිසා මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව. ඒත් ඇත්තටම ඉන්ද්‍රිය සංවරය ගැන ගත්තාම සිහිය නුවණ දෙක දැන් මම ඒකට තමයි ආවේ. අසතියත් අසම්පජාඤ්ඤයත් තියෙනකොට සිහිය නැත්තම් නුවණ නැත්තම් ඉන්ද්‍රිය අසංවර වෙනවා. සිහියයි නුවණයි දෙක තියෙනකොට මේ ඉන්ද්‍රිය සංවර වෙනවා. දැන් බලන්න අපේ සිහි නුවණ දෙක හොඳට තියෙනවා නම්, සතිය හොඳට තියෙනවා නම් අපේ ඇස සංවරයි. අපි ඇහෙන් රූප දැකලා ඒ නිමිති ගන්න යන්නේ නැහැ. අපි ඒකේ යථාර්ථය අපි දකිනවා. ඊළඟට මේ කනෙන්, නාසයෙන්, දිවෙන්, ඊළඟට මේ කයෙන්
ඊළඟට සිතින් අපි නොයෙක් අරමුණු අරගෙන ඒ අරමුණු ඔස්සේ මහා කෙලෙස් ගංගාවක් ඇති කරගන්න පැත්තකට අපි යන්නේ නැහැ. මේ සිහිය තියෙනවා නම්. අපි හඳුනන දැන් අපි නිතරම අහනවා බණ අහනකොට ඇහෙන් රූප දැක්කාට ඒ රූපවල නිමිති ගන්න යන්න එපා කියන ඒ වචනේ. මොකක්ද හඳුනන මේ නිමිති කියලා කියන්නේ? ඔව් ඇත්තටම දැන් මෙහෙමයි. දැන් අපි මේ ඇස් වලින් ඇහෙන් අපි කැමති රූප දකිනවා. එහෙම. ඊළඟට අපි අකමැති රූපත් දකිනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ ධර්මය දන්නේ නැති කෙනෙකුට ඊළඟට අපි දැන් මේ කියාගෙන ආපු යෝනිසෝ මනසිකාරයක් නැති කෙනෙකුට සාමාන්‍යයෙන් මේ ආයතන හරහා නැත්නම් මේ ඉන්ද්‍රියන් හරහා දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේවා නිසා ඇති වෙන්නේම කෙලෙස්. එහෙම. දැන් බලන්න අපි ලස්සන රූපයක් දැක්කම අපි වැඳිලා යනවා. ඊළඟට ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් ඒව පරිහරණය කළොත් අයෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කළොත්. එහෙමයි. ඉතින් එතකොට අපි අකමැති රූපයක් දැක්කහම අපි ගැටෙනවා. එහෙම. ඒතර බලන්න සාමනාත දැන් යෝනිසෝ මනසිකාරයක් තියෙනකොට දැන් මේ ඉන්ද්‍රිය සංවරයක් සහ මේ සංයමයක් හික්මීමක් තියෙනකොට අපි ලස්සන රූපයක් දැක්කහම සාමාන්‍ය පුතත්ජන මනසේ ස්වභාවය ඒකට ඇදිලා යනවා. එහෙම. නමුත් මේ මොහොතේම අපට පුළුවන් ඒක අනිත් පැත්තට දාගන්න. එහෙම. අනේ ඉතින් මේ රූපයත් අනිත් වෙලා යන දෙයක් නේ කියලා යන්තම් හිතා ගන්න පුළුවන් වුණොත් ඒ කුසල් බවට පත් කරගන්න පුළුවන්. එහෙම. ඊළඟට අපි දකිනවා අපි අකමැති දෙයක්. අපි සාමාන්‍යයෙන් අපි හිතමු සතෙක් කුණු වෙලා ඉන්න නැත්නම් අසුචි ගොඩක් දැක්ක පාරේ. එහෙයි. ඉතින් අපි මේ වගේ වෙලාවට චී කියලා අහක බලා ගන්නවා. ඉතින් ඇත්තට චී කියලා අහක බලා ගන්නකොට මෙතන පහළ වෙන්නේ පටිඝ. දෝමනස්ස සහගත පටිඝ සම්පවිත සිත්. එහෙයි. නමුත් අපිට ඒ වෙලාවේ ඒක ඕන කෙනෙකුට පුතත් අපි හන්නේ එතන අල්ප මාත්‍ර හෝ අකුසලයක් ඇති වෙනවා නේද ඒ වෙලාවේ? ඇති වෙනවා. හැබැයි ඒක වැඩි දියුණු කරගන්නේ නැහැ. ඔව් දැන් අපි ඒක තමයි මම කියන්නේ ගියේ. එහෙයි. එතකොට දැන් බලන්න අපි ධර්මඥානය අර යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා අරක දැක්කහම ඒ වගේ පිළිකුලක් ඇති වුණත් අහක බලාගෙන හරි ඒ වෙලෙම යාට හිතන්න පුළුවන් අනේ ඔය වගේ දේවල් මගේ ශරීරෙත් තියෙන කියලා ඒකත් කුසල්. එහෙමයි. ඒතර බලන්න මේ යෝනිසෝ මනසිකාරයත් මේ සද්ධර්ම ශ්‍රවණයත් හොඳට තිබුණොත් ඊළඟට ඒකට මේ යෝනිසෝ මනසිකාරය හරහා සිද්ධ වෙන සිහිනුවන දෙකක් තිබුණොත් එහෙමයි. අපිට කොච්චර හොඳට මේ ඉන්ද්‍රිය සංවර කරගෙන අකුසල ධර්මයන්ට යොමු වෙන්නේ නැතුව කුසල ධර්මයන් සමගම අපිට කොච්චර ජීවත් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ ඉන්ද්‍රිය සංවරය හරහා ඇති වෙන්නේ සිත කය වචනය කියන තුන්දොරින් කරනු ලබන ත්‍රිවිධ සුචරිතය. එතකොට යා පුළුවන් තරම් සිතින් කයින් වචනෙන් වෙන දුරාචාරකම් වලින් වැළකීලා පුළුවන් තරම් සුචරිතවත් ක්‍රියාකාරකම් වලට නැඹුරු වෙනවා. ඒ වගේම ඉන් පස්සේ ත්‍රිවිධ සුචරිතයේ සතර සතිපට්ඨානය සඳහා භාවිතා වෙන බව සඳහන් වෙනවා. අපේ හඳුරන්නේ කාල වේලාව ඊටාම ශීඝ්‍රයෙන් ඉක්මලා යන නිසා නාම මාත්‍රිකව හෝ ඒ පිළිබඳව හැඳින්වීමක් කළොත් හොඳයි. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් එතන දැන් ඉන්ද්‍රිය සංවර වෙනකොට ඇත්තටම අපේ ත්‍රිවිධ සුචරිතය කියන්නේ අපි කයෙන් වැරදි කරන්නේ වචනයෙන් වැරදි කරන්නේ සිතින් වැරදි කරන්නේ. එතකොට බොහොම සුසිල්වත් ජීවිතයක්. එහෙමයි. ඒත් ඇත්තට බලන්න මෙතන හොඳ දෙයක් අපි බොහොම කෙටියෙන් මතක් කළොත් මේ සමහර අය ඔය කය සංවර කරගන්නෙත් නැහැ, වචනේ සංවර කරගන්නෙත් නැහැ, සිත සංවර කරගන්නෙත් නැහැ, වැඩි ඕන නැහැ. මේ ස්වාමීන් වහන්සේ නමකට වඳින්නවත් දන්නේ නැහැ. නමුත් අපිත් එක්ක ඇවිල්ලා කියන්නේ දැන් ඉතින් අපි බණ ඇහුවා, කාලයක් ඉතින් ඔය බණ ඇහුවා. නමුත් දැන් තමයි අපට මාර්ගය හම්බුනේ. දැන් අපි සතර සතිපට්ඨාන වඩනවා කියලා අපිට ඇවිල්ලා බොහෝ දෙනා කියනවා. හැබැයි අපට පේනවා යා වඳින්න දන්නේ නැහැ. සද්ධා මාත්‍රයක් නැහැ, නිහතමානීකමක් නැහැ. දැන් බලන්න මේක පියවරෙන් පියවරට යන ධර්මයක්. ඉතින් අර නිකං මොනවා හරි දෙයක් අහලා මාන්නයක් ඇති කරගෙන අත් දෙකක් බැඳගෙන එහෙම කොහොමද සතර සතිපට්ඨාන වැඩෙන්නේ? දැන් මේ සූත්‍ර දේශනාවන අපිට පේනවා ඉන්ද්‍රිය සංවර වෙන්න ඕනේ, කයෙන් වචනෙන් හොඳට හික්මෙන්න ඕනේ, ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ, නිර්හංකාර වෙන්න ඕනේ. මෙන්න මේ ටික තිබුණොත් තමයි ඔන්න සතර සතිපට්ඨාන වැඩෙන්න මාර්ගෙ පොට පෑදෙන්නේ අපි කියන්නේ. එහෙම. නැත්තම් මානය වැඩෙන තරමට ඥානය අඩු වෙලා යනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සතර සතිපට්ඨාන ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පිටකයේ මේ සතර සතිපට්ඨාන පිළිබඳව තමයි උන්වහන්සේ සුවිශේෂී ප්‍රකාශනයක් කළේ. උන්වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයන්ට මං වග කියනවා මේ සතර සතිපට්ඨාන හරියට යම් කිසි කෙනෙක් දියුණු කරනවා නම්
දින 7කින් උනත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් ඒ තරම් උත්තරීතර තත්වයකට යන්න උඩින් පහත් වෙලා නිකන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට යන්න ඕන පිළිවෙලක් තියෙනවා. අපි හන්නේ සතර සතිපට්ඨානය කියලා කිය සරලව කිව්ව මේ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් පිළිබඳව සහ පුද්ගලයා පිළිබඳව සිහිය පිහිටුවාගෙන කෙලෙස් පාලනය කරන ක්‍රමයක් නේද? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ එතන අපි දැන් කායානුපස්සනාව ගත්තොත් එහෙමයි. කායානුපස්සනාව සම්බන්ධව එතන භාවනා 14ක් තියෙනවා. එහෙම. ආනාපාන සතිය ඉඳලා සම්පජඤ්ඤ ඉරියාපත ඔය ආදි වශයෙන් එහෙම. භාවනා 14ක් තියෙනවා. ඔය 14 ගැනම හොඳට පරිශීලනය කළොත් දැන් සතිපට්ඨාන සූත්‍රයේ අකුරෙන් අකුර බලපුවාම අපට දැනෙන දෙයක් තමයි පජානාති. එහෙම. දැනගන්න. එතකොට මේ කය පිළිබඳව දැන් හුස්ම රැල්ලේ ඉඳලා හොඳට අපි තේරුම් ගන්නවා. අවබෝධ කරගන්නවා. ඉතින් අවබෝධ කරගන්න හොඳ සිහියෙන් ඉන්න ඕන. සිහියෙන් හිටියේ නැත්නම් අපිට අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ කය පිළිබඳව සිහියෙන් ඉන්නවා එක තමයි කායානුපස්සනාව. අවබෝධ කරගන්න. ඊළඟට ස්වාමීන් වහන්සේ අපි අහුවෙන්නේ නැති අපිට තේරෙන්නේ නැති බොහෝම සූක්ෂම තැන තමයි වේදනාව. එහෙමයි. මේ වේදනාව සැප දුක් උපේක්ෂා ඔය වේදනා. ඔය වේදනාව වලටත් අපි අහු වෙනවා. එහෙමනම් ඔය වේදනාව පිළිබඳව බොහෝම හොඳට සිහියෙන් ඉන්නවා මොකටද අවබෝධ කරගන්න. සිහියෙන් ඉඳලා මොකද කරන්නේ අපි හඳුරන්නේ? ස්වාමීන් වහන්සේ සිහියෙන් ඉන්නවා. සිහිය දැන් ඇත්තටම දැන් ඔතන දැන් වේදනාව දැන් මට වේදනාවක් දැනෙනවා කියලා හිතාගෙන නෑ ස්වාමීන් වහන්සේ දැන් මෙහෙමයි. ඇත්තටම දැන් ඔය සිහියෙන් ඉඳලා මොකද්ද අපි කරන්න ඕන කියලා දෙයක් නේ අහන්නේ. එහෙමයි. අපි ඔකට තියෙන හොඳම පිළිතුර සතිපට්ඨාන සූත්‍රය. එහෙයි. දැන් බුදුරජාණන් වහන්සේ විනය පිටකේ අපි එක ශික්ෂාපදයක් ගත්තොත් ඒ ශික්ෂාපදේ කැපදේ අකපදේ මේක කැඩෙන්නේ මෙහෙමයි කැඩෙන්නේ නැත්te මෙහෙමයි මේකේ ප්‍රඥාප්ති මේ ශික්ෂාපදේ සම්බන්ධව සියල්ලම දසමයට දේශනා කරලා තියෙනවා. එහෙම. ඒතර බුදුරජාණන් වහන්සේ ඔය සිකපද පැනෙවෙත් අපිට නිවන් ගෙන දෙන්න. එහෙම. නැතුව මේ ශික්ෂාපද අල්ලගෙන ඉන්න කියලා අපට ගහේ පොත්ත විතරක් අල්ලගෙන ඉන්න කියලා කිව්වේ නෑනේ. උන්වහන්සේ විනය පිටකයක් පනවා වදාළේ මේ යථාර්ථය අවබෝධ කරලා දෙන්න. එහෙමනම් සතිපට්ඨාන සූත්‍රය ගත්තාම දැන් අපිට අච්චර බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපදවල සූක්ෂම යන්න ඕන ආකාරය ඔක්කොම පැහැදිලි කළා. සිහිය දිනු කරන්න එතනින් එහාට මම දන්නේ නැහැ කියලා නෑනේ. එහෙමයි. උන්වහන්සේ පැහැදිලිවම ඒ නිවන් ගෙන දෙන්න අපිට පැහැදිලි කරන්නේ සිහියම දිනු කරන්න. ඇත්තට දැන් අපි කිසිම කෙනෙක් සෝතාපන්න දැන් අපි මේ මාර්ගඵල ලැබලා නැහැනේ. ඉතින් එහෙමනම් අපි සිහියෙන් ඉන්නකොට අපිට මේ කෙලෙස් ධර්මයන් තුනී වෙන ආකාරය ඒ කියන්නේ මොකද අපි සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ අපි කෙලෙස් හඳුනා ගන්නවා. කෙලෙස් හඳුනා ගන්නවා. ඒ තුලින් අපි ඇලීම පැත්තට යන්නෙත් නැහැ. ගැටීම් පැත්තට යන්නෙත් නැහැ. එහෙනම් අපි මට මතක් වෙන පුංචි කතාවක් මේ එක පිට රටක වාසය කරන නෝන කෙනෙක් නිතර භාවනා කරන කෙනෙක්. ඉතින් එයාගේ ගෙදර නිතරම හොරු පනින හින්දා අලුතෙන් මුරකාරයෙක් අරගෙන මතක් කරාලු මම දවස් 10කට විතර භාවනාවට යනවා. නිතරට මේ පැත්තට හොරු පනිනවා. ඒ නිසා ගෙදර හොඳට බලා ගන්න කියලා කිව්වා. ඉතින් ගිහිල්ලා භාවනා කරලා ආවට පස්සේ ගෙදර ඇතුළට ගිහිල්ලා බලනකොට ගෙදරට හොරු පැනලා. ඉතින් අර මුරකාරයට කතා කළා කෑ ගහලා භාවනාවත් එතකොට අමතක වෙලා කෑ ගහලා මං කිව්වනේ ගේ බලාගන්නයි කියලා හොඳට මේ මොකද්ද මේක ඉතින් ඕන කිව්වේ මට ගේ බලා ගන්න කියලා ඉතින් මං බලාගත්තා. ඉතින් දැක්කේ නැද්ද මේ හොරු එනවා. හොරු එනවා දැක්කා. ඉතින් බලාගෙන ඉන්න කියපු හින්දා බලන් හිටියේ කියලා කිව්වා. ඒ වගේ දැන් සමහර වෙලාවට නිකන් වේදනාව දිහා බලාගෙන ඉන්නේ කියලා කිව්වට වැඩක් නැහැ. ඒ වේදනාව පදනම් කරගෙන ඇති වෙන ක්ලේශ ධර්මයක් තියෙනවා නම් එයද ප්‍රහාණය කරන්නට යටපත් කරන්නට වෑයම් කරනවා. ඇත්තටම සානත් ඒ සිහිය දිනු කිරීම තුළින් සැබෑ ලෙසම සිහිය දිනු වෙනවා නම් ඒක අර සම්පජඤ්ඤ අවබෝධය තින්ට එනවා. එහෙමයි. ඒතකොට අපි සිහිනුවන දෙක දිනු කරනකොට ඒ සැබෑ අවබෝධය කරා යන්න පුළුවන්. දැන් බලන්න භාවනාවක් කරනකොට දැන් අපේ ගොඩාක් අම්මලා කියන දෙයක් තමයි ඉස්සර නම් හොඳට භාවනාව සාර්ථකයි. දැන් භාවනාව හරි අසාර්ථකයි. දැන් හරි පුදුම දෙයක් මට වෙලා තියෙන්නේ. ඕක කියන ප්‍රශ්නයක්. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ අම්මලා මුල් කාලේ අවංකවම සිහිය දිනු කරන්න භාවනා කළා. භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ දැන් මේ හිත බොහෝම සිව්මැලි වෙනකොට අපි කියන්නේ කෙලෙස් ධර්මයන් අඩු වෙනකොට ටික එක ආලෝක පේනවා ඊළඟට ඉතින් ඒ වගේ දර්ශන ඒ වගේ දේවල් අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවා සාමාන්‍ය ධර්මයේ උගන්වන උපක්ලේශ හැටියට.
ඉතින් අපි හිතමු අම්මා කෙනෙකුට කාට හරි යෝගාවචරයෙකුට භාවනා කරන්න ගිහලා හොඳ මොකක් හරි ආලෝකයක් ලැබෙනවා. එයා ඊළඟ දවසේ අර කර්මස්ථානය අමතක කරලා අදත් මට ආලෝකය ලැබෙයි නේද කියලා හිතාන වාඩි වෙනවා. එහෙම. ඒ ආලෝකය බලාගෙන වාඩි වෙනවා. ඉතින් ඒකට ආලෝකෙත් නෑ. අර මොකද ඒ ආලෝක මේවා ගැන හිතන්න අවශ්‍ය නෑ. ඒව ඉන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ සිහියම. එහෙමනම් සතිපට්ඨාන සූත්‍රයේ තිබුණා උන්වහන්සේට දේශනා කරන්න මහණෙනි මෙන්න මෙතෙන්ට සිහිය දිනු කරලා මෙතන ඉඳලා මේ ටික එහෙම කතාවක් සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිවම නැහැ. ඒ නිසා අපි සිහිය දිනු කරගෙන ගියා නම් එහෙමයි. සිහිය දිනු කිරීම ක්ලේශ ධර්ම අඳුනා ගැනීමට අඳුනාගත් ක්ලේශ ධර්ම ප්‍රහාණය කර ගැනීමටත් උපකාර වෙනවා. ඉතින් ක්ලේශ ධර්ම ප්‍රහාණය කිරීමෙන් තමයි අපි අපේක්ෂා කරන ඒ බෝධියට අවබෝධයටපත් වෙන්න පුළුවන්කම තියෙන. ඒ අවබෝධයට උපකාර වෙන ධර්මතාවලට නම දීලා තියෙන්නේ බෝධ්‍යංග ධර්ම කියලා. එහෙම බෝධ්‍යංග ධර්ම 7ක් විග්‍රහ වෙනවා. සප්ත බෝධ්‍යංග ධර්ම ගැන. ඉතින් ඒ ගැන විස්තර කරන්නට කාලය ඊටාම සීමිත නිසා අපි මතු දවසක ධම්මානුපස්සනා සාකච්ඡාවකින් ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් සප්ත බෝධ්‍යංග ධර්ම දියුණු කිරීම තුළ අවසාන වශයෙන් අපි හඳුරන්නේ විද්‍යා විමුක්තිය දෙක සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක දක්වලා තියෙනවා. ඊටාම සීමිත කාලයක් තුල අපිට පුළුවන් නම් මේ පිළිබඳ පොඩි විග්‍රහයක් කරන්න. ඔව් අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි මුලින් ඉඳලාම ගත්තොත් කල්යාණ මිත්‍රයා නිසා ශ්‍රී සද්ධර්මය ලැබුණා. ශ්‍රී සද්ධර්මයේ නිසා අපිට සද්ධාව දිනු වුණා. සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය සකස් වුණා. යෝනිසෝ මනසිකාරය නිසා සිහිනුවන දෙක දිනු වුණා. සිහිනුවන දෙක දිනු වීම නිසා අපේ ඉන්ද්‍රිය සංවර වුණා. ඉන්ද්‍රිය සංවර වීම නිසා ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන පුජ්‍යලයක් බවට පත් වුණා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන සතර සතිපට්ඨාන වැඩුණා. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග ධර්ම වළක්වන්න බෑ. බොජ්ජංග ධර්ම ලැබෙනවා. බොජ්ජංග ධර්ම යම් කිසි කෙනෙක් දිනු කළා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට විඥා මුක්ති කියන අපේ ඉලක්කය කරා අපට යන්න අවස්ථාව තියෙනවා. විද්‍යා විමුක්ති කියලා කියන්නේ දැන් අපි සසර අනාදිමත් සසරට හේතුව ප්‍රධාන හේතුව අවිද්‍යාව. නමුත් ඒකේ අනිත් පැත්ත විද්‍යා කියන එකේ තේරුම මේ දුක දන්නවා, දුකට හේතුව දන්නවා, ඒ වගේම නිවන දන්නවා, නිවන් අවබෝධ කරන්න යන්න ඕන මාර්ගය දන්නවා. මේක තමයි විද්‍යා. එහෙමයි. විමුක්ති කියලා කිව්වහම දැන් අපි ඔය එක එක විමුක්ති තියෙනවානේ. සමහර අයට දැන් සමහර වෙලාවට මොකක් හරි දෙයක් ලැබුණමත් ඒකත් මහා සැනසෙල්ලක් විමුක්තියක්. නමුත් ඒවා නැති වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම විමුක්තියක් නෙවෙයි මෙතන කියන විමුක්තිය. අපි සාමාන්‍ය ඔලුව කැක්කමක් හැදිලා පැන්ඩෝල් පිටි දෙකක් බොනවා. බීලා දැන් තද්ද බල හිසේ රදයක ඉන්න කෙනෙක් ඒ හිසේ රදේ අඩු වුණාට පස්සේ කියන අම්මෝ නිවන් දැක්කා වගේ කියලා කියන අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් ආයෙත් ඔලුව කැක්කුම් හැදෙන්න පුළුවන්. හැබැයි එහෙම එකක් නෙවෙයි මේ විමුක්තිය කියලා මෙතන කියන්නේ නිවන් දැක්කොත් දැක්ක තමයි. ඒ කියන්නේ සහ මුලින්ම කෙලෙසුන්ගේ හිත මුදවා ගත්තා කියන්නේ. සහ මුලින්ම කෙලෙස් ධර්මයන්ගේ සිත මුදවා ගත්තා. එතකොට ඒ මුදවා ගැනීමට අර විද්‍යාව උපකාර වෙනවා. මේ විද්‍යාව උපකාර වෙනවා. ඒකට කියන්නේ අකුප්පාචේතෝ විමුක්තිය. එහෙමයි. ඒ කියන්නේ සංගවාලිය නොහැකි විදිහට අවබෝධයටපත් වෙනවා. අවබෝධයටපත් වෙනවා. ඉතින් ඒක තමයි ස්වාමීන් වහන්සේ බොජ්ජංග ධර්ම දිනුනකොට අපි අපේ වසියන්ට පුරුදු විදිහට යමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඔව් දැන් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම පැහැදිලි වෙනවා ඇති බුදුරජාණන් වහන්සේ මොනතරම් ක්‍රමිකව මේ ධර්ම මාර්ගය අපට දේශනා කළ තියෙනවද. එතකොට ඒ ධර්ම මාර්ගය තුළ මේ කියපු විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට යන මාර්ගයේ ඔබ තවම කොතැනද රැඳී සිටින්නේ කියන එක ඔබ විසින්ම විග්‍රහ කරගත යුතුයි. විශේෂයෙන්ම ඔබ හිතන්න ඕන ඔබට කල්යාණ මිත්‍රයන්ගේ අර කියන ලක්ෂණ තියෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර මොන තරම් දුරට ලැබිලා තියෙනවද? ඒ කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක ඔබට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ තුළ ඔබ කොච්චර ශ්‍රද්ධාව දියුණු කරගෙන තියෙනවද? ඒ ශ්‍රද්ධාව පදනම් කරගෙන මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙලා තියෙනවද? ඒ ධර්ම මාර්ගයේ අනුගමනය කිරීමෙන් යෝනිසෝ මනසිකාරයේ දියුණු කරගෙන සති සම්පජාඤ්ඤය වඩාගෙන කටයුතු කරනවද? ඒ තුළ ඔබේ ඉන්ද්‍රියන් කතරම් සංවර වෙලා තියෙනවද? ඒ ඉන්ද්‍රිය සංවරය තුළ ඔබට කොච්චර සුචරිතවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ සිල්වන්ත ජීවිතයක්. සිත කය වචනේ සංවර කරගත්ත සීලයක ඔබ පිළිහිටලා කටයුතු කරනවා. ඒ සීලය මුල් කරගෙන ඔබ කොච්චර භාවනාවට නැඹුරු වෙලා තියෙනවද? සතර සතිපට්ඨානෙ පුරුදු කරලා තියෙනවද? ඒ සතර සතිපට්ඨානෙ පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන සප්ත බෝධ්‍යංග ධර්ම
ඔබේ ජීවිතයට මොනතරම් ගලපගෙන තියනවද? ඒ වගේ මේ සප්ත බෝධ්‍යංග ධර්ම ගලපා ගන්න තරමට ඔබට මේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගෙන අවිද්‍යාව සහ තණ්හාව දුරු කිරීම තුළ ඒ නිවනට සමීප වෙන්න හැකියාව තියෙනවා. ඔබ දිනෙන් දින වෑයම් කළ යුත්තේ, උත්සාහවත් විය යුත්තේ මෙන්න මේ නිවැරදි බොහොම ලස්සන මාවතේ ඉදිරියට ගමන් කරන එක. ඒ සඳහා ඔබ කොතැනද රැඳී සිටින්නේ කියන දැනුමත් ඔබට අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම දැනගෙන ඒ නිවන් මාගේ ඉස්සරහට යන්නට වෑයම් කිරීමයි කළ යුතු වන්නේ. ඉතින් මේ අපේ වෑයමද ඔබට ඒ සඳහා මඟ පෙන්වීමයි.